පරිගණකයට සම්බන්ධ අලුත් මුද්‍රණ යන්ත්‍රයක් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වේ. මෙම විශේෂ මෘදුකාංගය කුමක්ද කියලා අහනවා. සාමාන්‍ය ඕනෑම අලුත් උපකරණයක් පරිගණකයට සම්බන්ධ කරොත් ඒ සඳහා හෝ විශේෂ මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. අපේ පරිගණකයට ඒ උපාංගයත් එක්ක සම්බන්ධ වෙන්න. මේක ගැන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. So when a new printer is connected to computer, installing a special software is required. So whenever you connect a new device, you need some kind of a special software. The question asks you, what is it, right? The first one called defragmenter. අපි කියන නිර්භාගීකරණය. මේක පුතාලට මතක නම් අපි කතා කරා සාමාන්‍යයෙන් අපි පරිගණකය hard disk එක විශේෂයෙන් දත්ත ඇතුළ තැන්පත් කරනවා මකනවා මේ insert and delete මේක ටික කාලයක් ගියාට පස්සේ අපේ ෆයිල් එක තියෙන කොටස් මේ දුරු තැටියේ තැන් තැන් වල තමයි තියෙන්නේ. අපි කියනවා fragments කොටස් විදිහට කියන්නේ. භාග කොට භාගීකරණය කියන්නේ එකයි. එතකොට defragment කියලා කියන්නේ නිර්භාගීකරණය කියලා කියන්නේ we put everything together. සාමාන්‍ය කම්පියුටර් ගොඩක් ස්ලෝ නම් ටික කාලයක් පාවිච්චි කරලා පස්සේ ප්‍රධාන ප්‍රශ්නේ වෙන්න පුළුවන් මේ fragmentation කියන ප්‍රොබ්ලම් එක. එතකොට ඔයගොල්ලන්ට මේක මේ එකට එකතු කරලා ගන්න පුළුවන්. හරි. මතක තියාගන්න මේ ඒක තමයි එන්නේ. එතකොට මේ defragmentation කියන එක අපි පුතාලට රූප සටහනකින් දැක්වුවොත් ඕගොල්ලන්ට මතක ඇති අර තැන් තැන් වල තියෙන කොටස් එකට එකතු කරනවා කියන අදහස තමයි අපි කතා කරේ. මම ඒකේ රූප සටහනක් පුතාලට පෙන්නුවා. හරි. මෙන්න මේක තමයි defragmenter කියලා කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන fragmented disk එක කියලා තියෙන එකම files තැන් තැන් වල තියෙනවා. defragment කියලා කියන්නේ මේ ඔක්කොම එක තැනකට එකතු කරනවා කියන එක. ඒ සඳහා විශේෂ utility software එකක් අපි පාවිච්චි කරනවා. right. දෙවෙනි එක තමයි උත්තරේ එන්න ඕනේ. උපක්‍රම දාවකී එහෙම නැත්නම් device driver කියන එක. ඒ කියන්නේ අදාළ උපකරණය එහෙම නැත්නම් අදාළ යන්ත්‍රය ක්‍රියාත්මක කරගන්න පුළුවන් විශේෂ මෘදුකාංගයට තමයි අපි device driver කියලා එහෙම නැත්නම් උපක්‍රම දාවකී කියලා කියන්නේ. මුද්‍රණ යන්ත්‍රයක් ගත්තට පස්සේ ගොඩක් වෙලාවට CD තැටියක් වගේ හරි එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඩවුන්ලෝඩ් කරගන්න software එකක් විදිහට මෙන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක එතකොට හරි උත්තරේ එන්න ඕනේ. මේකේ හරි උත්තරේ එන්න ඕන පුතේ device driver කියන එක තමයි. මෙන්න මේක තමයි හරි උත්තරේ. එන්න ඕනේ උපක්‍රම දාවකී කියන එක. මම ඊටු දෙකත් පැහැදිලි කරන්නම්. අපි ෆයිල් මැනේජර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ෆයිල්ස් ෆෝල්ඩර්ස් හදන්න පුළුවන්. අපිට ඒ ෆෝල්ඩර්ස් තුල මේ ෆයිල් දාන්න පුළුවන් ෆයිල් මැනේජර් කියන කොටසගේ ගොනු කළමනාකරණය කියන එක. ඒක නෙමෙයි මේක උත්තරේ. ටාස්ක් මැනේජර් කියලා කියන්නේ හැම වැඩසටහනම ක්‍රියාත්මකද කිසියම් කාර්යයක් ටාස්ක් එකක් නිර්මාණය වෙනවා. එතකොට මේ කාර්ය කළමනාකරණයට තමයි මේ ටාස්ක් මැනේජර් කියලා අපි කියන්නේ. නම් හරි උත්තරේ එන්න ඕනේ පුතේ දෙවෙනි එක. පුතාලා ගොඩක් අය මට උත්තරේ හරියට එවලා තියෙනවා. බොහොම හොඳයි. right. අපි ඊළඟ එකට ගියොත් right. Which of the following first activated when computer switch on? පරිගණකයක් බල ගැන්නුවට පස්සේ ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද කියලා අහනවා. හරි. මේ ප්‍රශ්නේදී අහනවා මොකක්ද ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔව් මොකක්ද හරි උත්තරේ එන්න ඕනේ.
Which of the following first activated when computer switch on? පරිගණකය බලගැන්වූ පසු ප්‍රථමයෙන්ම ක්‍රියාකාරී වෙන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට ඉතින් මේකේ මුලින්ම ඉන්නේ BIOS එක. BIOS කියලා කියන්නේ basic input and output මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය. මේකෙන් තමයි ඉස්සෙල්ලම post test එක පටන් ගන්න. post test එක කියන්නේ power on self test. ඒ කියන්නේ පරිගණකයේ තියෙන සියලුම කොටස් භෞතික කොටස් ක්‍රියාත්මක වෙනවද කියලා බලලා ඊට පස්සේ ඒකේ පාලනය අපි මෙහෙයුම් පද්ධතිය වෙත ලබා දෙන එක තමයි මේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය BIOS එකේදී වෙන්නේ. So whenever you start the computer, so BIOS will activate the post test which look at all the physical components whether they are working correctly. After that it will give you the control to the operating system. Right. BIOS තමයි ගොඩක් අය උත්තරේ හරි විදිහට දීලා තියෙන BIOS කියන එක දෙන්න ඕනේ. ඊළඟට disk partitioning tool කියලා කියන්නේ අපි hard disk එකක් ගත්තාම hard disk එකේ partitions තියෙනවා. මේ C D E කියලා අපිට අක්ෂර වලින් දකින්න පුළුවන්. මේ disk භාගීකරණ මෙවලම කියලා කියන්නේ කොටස් වලට වෙන් කරනවා කියන එක. ඒතර ඕනෙම පරිගණකයක මේ කොටස් වෙන් කිරීම වැදගත්. බොහෝ වෙලාවට අපේ අවශ්‍යතාවය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර මෙහෙයුම් පද්ධතිය සඳහා මෙහෙම වෙනස් කරන්න ඕන වෙනවා. අපි Linux එක එහෙම ගත්තොත් Linux වලට මේ විදිහට වෙන් කරලා අවශ්‍ය වෙනවා. ඒ නිසා disk partitioning tool කියන එක පාවිච්චි කරන්නේ අපේ hard disk එක විශේෂයෙන් කොටස් අපි කියන logical කොටස් වලට වෙන් කරගන්න. මෙහෙයුම් පද්ධතියනේ මේ පොතේ මෙහෙයුම් පද්ධතියට එන්න කලින් එක තමයි මේකදී අහන්නේ. කාර්ය කළමනාකරණය කියන එකත් නෙමෙයි task manager කියන එකේ ඉන්නේ මේ උත්තරේ ඉන්න ඕනේ basic input output system BIOS. එහෙම නැත්නම් මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියන එක තමයි. right. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේක word processing ගැන එකක්. හරි. word processing ගැන එකක්. අපි බලමු මොකද්ද ඉන්න ඕනේ කියන එක. Which of the following can be applied to a blank table in word process documents? Blank table එකේ coloring cells of table. මේ තියෙන කෝෂ වර්ග ගන්නන්න පුළුවන් කියලා කියන merging adjoining cells in the table අපේ තියෙන කෝෂ එකට එකතු කරන්න පුළුවන් අපි කියන merge කරනවා කියන එක කරන්න පුළුවන් කියලා inserting cells into a table කෝෂ ඇතුළත් කරන්න පුළුවන් කියලා කියනවා මොකක්ද දෙන්න ඕන පුතේ උත්තරේ මේ තුනම පුළුවන් හරි බොහොම හොඳයි මට උත්තරේ කට්ටිය මේ තුනම පුළුවන් කියන එක තෝරගෙන තිබුණා බොහොම හොඳයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ පොතේ මේ word processing තමයි මේ word processing එකේම අහන ප්‍රශ්නයක් තමයි ඊළඟ එකෙත් ඉන්නේ right එකේ අහනවා which of the tools can be used to find a given term in the word process document तर මේකේ අහන්නේ වදන් සැකසුම් මුදුකාංගයක වදනක් සෙවීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් මෙවලම මොකද්ද කියලා යහන්නේ. මේකේ අහන්නේ මේකට පාවිච්චි කරන්න පුළුවන් මෙවලම මොකද්ද කියලා. හරි. මේකේ දීලා තියෙන උත්තර හතර මේකේ පාවිච්චි කරන්න පුළුවන් මෙවලම මොකද්ද කියලා අහන්නේ. හරි. මොකද්ද මේකෙන් කොයි මෙවලමද පාවිච්චි කරන්න පුළුවන් කියලා අහන්නේ. බලන්න වයන පොතේ පුතාලගේ උත්තරේ මොකද්ද කියලා.
මේ මුලින්ම තියෙන්නේ ඔව් වචනයක් හොයන්න නේ. පළවෙනි එකේ තියෙන වචනයක් හොයන්න. මේ සම්පූර්ණ මේ පළවෙනි එකේ මොකක්ද වෙන්න ඕනේ? මේකේ මොකක්ද වෙන්නේ මේක? ඔව් find නේ. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම find කියන එක word වල හරි දෙකක් තියෙනවා. find තියෙනවා replace තියෙනවා. ඒ කියන්නේ හොයනවා කියන එකක් තියෙනවා. හරි? ඒක මේ Microsoft Word ගත්තොත් හරි මේක අපිට සර්ච් කරලා ගන්න පුළුවන්. මේ අපි ගත්තොත් ඒකේ තියෙන icons මේකේ මොනවද වෙන්නේ කියන එක අපි බැලුවොත් පුතාලට මේක හොයාගන්න පුළුවන්. find and replace මේ ඔක්කොම ටික මේකේ තියෙනවා. අපිට tool bar එක විදිහට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේකට ගැලපෙන එකක් චුට්ටක් බලනවා. right. ඉතින් copy කරලා ගන්න. පුතාලා word interface එක ගත්තොත් right මේ word interface එකේ පුතාලට පෙනේ මෙන්න මෙතන මේ තියෙන්නේ. හරි. word document එක ගත්තොත් පුතාලට පෙනේ තෙන්ට ගිහිල්ලා බැලුවොත් හරි home tab එකේ මෙන්න මේක යටතේ බැලුවොත් හරි find කියන එක තමයි මෙතන මුල මේක ඉන්නේ. ඒතර මේ සංකේතය අපි පාවිච්චි කරන්නේ දෙයක් සර්ච් කරනවා. එහෙම නැත්නම් find කියන එකට මේකෙම තව එකක් තියෙනවා අපිට replace කියලා ගන්න පුළුවන්. එතකොට ඒ තියෙන වචන වෙනුවට වෙනත් එකක් පාවිච්චි කරනවා කියන එක තමයි එන්නේ. පුතලගේ මට්ටමේදී අපි කතා කරන්නේ මේ සංකේතය. ඒක නිසා පළවෙනි එක මේක find කියලා එක තමයි එන්නේ. එතකොට ඒක මම නම ලියනවා. මේකට අපි කියන්නේ find කියන එක. හරි. දෙවෙනි එක මොකද්ද? දන්න කට්ටිය කියන එක තමයි උත්තරේ එන්න ඕනේ. පළවෙනි එක තමයි උත්තරේ. දෙවෙනි එකත් අපි මතක් කරමු. දෙවෙනි එකේ මොකද්ද ඉන්නේ? පුතාලා insert එකට ගියොත් මේක දකින්න ඕගොල්ලෝ insert එකෙත් insert එකේ අපි කිව්වොත් එහෙම link එකක්. insert link කියන එක තමයි මෙතන තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් web address එකක් මේ වගේ එකක් අපි ඇතුළත් කරනවා නම් තමයි මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරි. ඒකට මේක ඇවිල්ලා insert link. එන අපි link එකක් ඇතුළත් කරනවා කියන එක මේකෙදි ගන්න පුළුවන්. කෙනෙක් මට කියන්නේ මේ තුන්වෙනි එකේ මොකද්ද කියන්නේ? insert link එහෙම නැත්නම් hyperlink කියන එක තමයි. ගොඩක් කට්ටිය හරි වචන වාලේ වල තියෙනවා. hyperlink. right. මේ තුන්වෙනි එකේ මොකක්ද තියෙන්නේ? ඔව්. ABC කාර්යයක් තියෙනවනම් ඒකට මොකද කියන්නේ අපි? ඔව් මතක් කරගන්න. ඔව් spellings and grammar නේ. spellings and grammar. ඒක තමයි එන්නේ මේකෙදි. ඔව් දන්න කෙනෙක් කියන හතරවෙනි එක මොකද්ද කියලා? හතරවෙනි එක. ඔව් change case. change case කියලා කියන්නේ අපිට simple capital හරි මේ ටික තමයි තියෙන්නේ. හොඳයි. අපි මේ ප්‍රශ්නේ කතා කරා. පළවෙනි එක තමයි අපිට උත්තරේ විදිහට එන්න ඕනේ. right. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අහනවා mail merge facility එක ගැන තමයි පුතේ මේ ප්‍රශ්නේ අහන්නේ.
මේල් මර්ජ් යටතේ අහන ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ. ප්‍රශ්නේ අහනවා වදන් සැකසුම් මෘදුකාංගයේ ඇති තැපැල් මුසුව මේල් මර්ජ් පහසුකම් භාවිත කර ආරාධනා ලැයිස්තුවකට ආරාධනා මුද්‍රණය කිරීම සඳහා පහත පියවර අන්න හිස්තැන් පුරවන්නයි තියෙන්නේ PQRS කියන එකට තමයි එන්න ඕනේ P සහ Q තමයි තියෙන්නේ දෙකයි මොනවද එන්න ඕන අගයක් කියන එක අහන්න right so you have given a list of invitees using mail merge facility using in word processing software so you have given some statement with spaces where we have to find out what P and Q are. එන ඒක තමයි අපි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් මොකක්ද දෙන්න ඕන උත්තරේ පුතේ? ආරාධිත ලිපි ලෙස තැනීම ලිපිය මුලින්ම හදන්න ඕනේ. ඒකට කියන නම මොකක්ද කියලා අහනවා. ආරාධිත ලිපිය. ආරාධිතයන්ගේ ලැයිස්තුව ලිපිනය සමග තනාගෙන Q ලෙස සුරකීම. මොකක් විදිහටද අපි සුරකින්න ඕනි කියන එක අහනවා. තැපැල් මුසුල් පහසුකම් භාවිතා කර Qට අනුව අදාළ තොරතුරු Pට ඇතුළත් කරමින් ආරාධනා පත්‍ර මුද්‍රණය කර ගැනීම. ඔන්න ඔක තමයි දීලා තියෙන්නේ. හරි? එතකොට මේක ගත්තොත් පොතලට පේනවා ආර්ථා ලිපි P කියලා ගත්තොත් P එකට කියන තම ප්‍රධාන ලේඛනේ. When you say create the initial letter as the master document එහෙනම් පළවෙනි එකේ එන්න ඕනේ master document එහෙම නැත්නම් ප්‍රධාන ලේඛනය කියන එක. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම හදන්නේ ටෙම්ප්ලේට් එකයි අපේ ලිපිය තමයි හදන්නේ. ඊට පස්සේ තමයි අපිට ඕන ලයිස්තුව ලිපින ටික අපි දාගන්න. එකට අපි කියන නියම නම තමයි දත්ත මූලය එහෙම නැත්නම් data source කියන එක. පොතේ දෙවෙනි එකේ එන්න ඕන උත්තරේ. හරි? දෙවෙනි එක තමයි හරි උත්තරේ මාක් කරගන්න. right හොඳයි ගොඩක් කට්ටිය මේකේ වල තිබ්බ master document data source මට උත්තරේ වල තියෙනවා දුලජ් තප්පද ප්‍රමෝද අතිවංක චාමෝද් නිසල් යනුල right බොහොම හොඳයි පුතේ අනික් අය කෝ අටතර මේ මතක් කරලා ඉවන්න ඕනේ එක මම කියනකන් ඉන්න එපා හරි ඕගොල්ලන්ටමයි මේකේ වාසිය ඉන්නේ ප්‍රශ්න ටික තනියම කරොත් okay 13 වෙනි ප්‍රශ්නය පුතේ
සමයිකෝ රයිට් මම මුලින් පැහැදිලි කරපු එකත් පුතාලට ඇහුන්නේ නැද්ද? රයිට් එහෙනම් ඒක මම පැහැදිලි කරලා ඉන්නවා. කොයි වෙලේද මම මයික් ඔෆ් කරේ එතකොට? මුල මේකත් පැහැදිලි කරද්දී තිබුණේ නැද්ද? මේ දෙවෙනි එකේදී ප්‍රශ්නේ උනේ මේකෙදිද? ඔව් රයිට් හරි මම පැහැදිලි කරනවා. හොඳයි පුතේ කියන්නේ ඒ වගේ වෙලාවල ඉන්න එපා. දැන් මේකෙදි මම ප්‍රකාශන ලිව්වා y සමානයි px වර්ගය ධන qx ධන r. මම කිව්වේ මෙතනදී p කියන එකේ ඉන්නේ b1 කියන එක. B1 කියන එක ඕගොල්ලෝ දන්නවා මෙතනදී පල්ලෙහාට පිටපත් කරද්දි මේක වෙනස් වෙන්න පුළුවන්. නේද? B1 B2 වෙනවා. ඒතර 1 කියන එක වෙනස් වෙන්නේ එතන ඩොලර් එකක් දාන්න ඕනේ කියන එක තමයි මම කිව්වේ. ඒතර මේකෙදි නම් දෙකටම ඩොලර්ස් දාන්න ඒකේ වරදක් නැහැ. දැන් දෙකටම ඩොලර්ස් මේකේ දාලා තියෙනවා. වැඩි කිරීම x ස්ක්වයර් කියලා කියන්නේ x කියන්නේ c2 c2 වැඩි කිරීම c2 වලට තමයි එන්නේ. හරි. එකතු කිරීම ඊළඟ එක ඇවිල්ලා තියෙන්නේ q කියලා කියන්නේ b2 අරකෙත් වගේම ඩොලර් මාක්ස් දානවා. ඒක වෙනස් නොවන විදිහට වැඩි කිරීම c2 plus ඩොලර් b3. එතකොට ඩොලර් b ඩොලර් 3 කියලා දාගන්න. මොකද මේකත් වෙනස් වෙන්න පුළුවන් නිසා. එතකොට මේක තමයි උත්තරේ වෙන්න ඕනේ. ඒක පළවෙනි එක එන්නේ. right. අපි ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් මේක සුළු කිරීමක් තියෙන. right. මම ටග් ගාලා සුළු කරලා පෙන්නන්න. ඔව් සුළු කිරීම හදලා ඉවරන ටග් ගාලා මට WhatsApp එකක් දාන්න. මේකේ සුළු කිරීම හැමෝම දාන්න ඕනේ. මොකද මේකට වෙන්නේ කියන එකයි අහන්නේ. සුළු කිරීමට හදලා ඉවරන. WhatsApp එකක් දාන්න.
හොඳයි අපි එතන උත්තරේ බලමු. සමහර කට්ටිය බලලා තිබුණා සමහර කට්ටිය තාම ඉවනවා. ඔව් මට ඕනේ හැමෝම මේකේ උත්තරේ බලන්න. මෙහෙමයි වැරදින එකට කලබල වෙන්න එපා පුතේ. ඒ වරදින්න පුළුවන්. ඒවා සුළු කිරීම වරදින්න පුළුවන්. හැබැයි උත්සාහ කරන්න ඕනේ අනිවාර්යයි. හරි? හරි. අපි උත්තරේ බලමු. මම පියවර පිටින්ම යනවා පුතේ. මොකද මේ පුතාලා පියවරත් දැනගන්න ඕන නිසා. හරි? එහෙනම් මේ වගේ සුළු කිරීමකදී මතක තියාගන්න ඕනේ තමයි ප්‍රමුඛතාවය දැනගන්න ඕනේ. ප්‍රමුඛතාවය වැදගත්. අපේ සමානයි මේකේ තියෙනවා 6 ඍණ 2 6 ඍණ 2 ඒකේ වර්ගය නම් දෙවෙනි බලය එකට එකතු කරනවා 5 එකතු කිරීම 4 බෙදීම 3 ඔක තමයි දීලා තියෙන්නේ. මේ වගේ ප්‍රකාශන දුන්නාම ප්‍රමුඛතාවය වරහන සුළු කරන්න ඕනේ. එතකොට මුලින්ම එන්නේ වරහන් දෙකක් තියෙන නිසා මේ වම් අත පැත්තේ වරහන ඒ කියන්නේ 6න් දෙකක් අඩු කරාම 4යි. එතකොට එනවා 4යි වර්ගය කියන එක එකතු කරනවා අන්න වරහන මම අයපාරක් මේ විදිහටම ලියනවා. මොකද අපි දැනට එක ප්‍රකාශනය කරේ ඊට පස්සේ දෙවෙනි එකට දැන් තියෙන තත්ත්වය බලපුවාම පුතාලට පේනවා වරහන සුළු වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ නිසා 4 වර්ගයේ හිවම තියෙද්දි මම වරහන සුළු කරනවා. එතකොට 5යි 4යි 9යි බෙදනවා 3ෙන්. right. ඊට පස්සේ ගත්තොත් පොතේ බලය තියෙනවා බෙදීමක් තියෙනවා එකතු කිරීමක් තියෙනවා බලය එන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ නිසා මේක 16යි 16යි 9 බෙදීම 3 කියන එක එන්න ඕනේ. එතකොට ඊළඟ එක ගත්තාම පොතේ බෙදීම එන්න ඕනේ. එතකොට එකතු කිරීමක් තියෙනවා බෙදීමක් තියෙනවා. එතකොට 16 එකතු කිරීම 9 බෙදීම 3 කියන්නේ 3යි. එහෙනම් අවසානට ගත්තාම එකතු වෙනවා 16යි 3යි 19යි. හරි. මේක තමයි අපිට පිළිතුර විදිහට එන්න ඕනේ. එහෙනම් ප්‍රමුඛතාවය මතක තියාගන්න precedence is very important. So in this case brackets comes first, parentheses, and then the power of or exponentiation, and then we will have division, and then finally we will have addition. හොඳයි ඊළඟ ප්‍රශ්නට යමු අපි. ඊළඟ ප්‍රශ්න මම හිතනවා ගොඩක් අයට මේ ලේසි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා. ඔව් පොතේ ඊයේ ක්ලාස් එකට ඉන්න බැරි වෙච්ච ගෙන අය අහලා තිබ්බා මම අනේ රෙකෝඩින් ටිකේ වන්නම් පොතේ. එකම දේ මගේ වැඩත් එක්ක සමහරට මම රෙකෝඩින් එකේ වන්න පහුවේ. අද හවස් වරු වෙනකොට මම අප්ලෝඩ් කරනවා. බැරි වෙලාවත් මම පොතේ එවල තිබුණේ නැත්තම් මට මැසේජ් එකක් දාන්න. හරි? ඔක්කොම රෙකෝඩින්ග්ස් මම ඔයාලත් එක්ක ෂෙයා කරන පොසේ මේ ඔක්කොම ටික තියෙන නිසා. හරි. අපි එන ඊළඟ ප්‍රශ්නට යමු. right. සිංහල මීඩියම් එකටත් පොතේ ඒකේ ප්‍රශ්නේ දාන්න. මේ ප්‍රශ්නේදී අහන්නේ right slide show view එක තියෙනකොට ඒ කියන්නේ PowerPoint වලදී ඊළඟ ස්ලයිඩ් එකට යන්න අපිට තියෙනවා කීස් තුනක් දීලා enter key එක escape key එක සහ space key එක. මේකෙන් අහනවා කොයි යතුරුද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක තමයි ප්‍රශ්නේ. හරි? යතුරු තුනක් දීලා තියෙනවා. ඒකට මේ තුනෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද කියන එකයි අහන්නේ. හරි කීස් තුනක් දීලා තියෙනවා මේ තුනෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් කී එක මොකද්ද කියලා අහන්න. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. right? මම හිතන්නේ ලීසි ප්‍රශ්නයක්. ඔව් මොනවද දෙන්න ඕන? end and space. ඔව් අපි දන්නවා ඊළඟ එකට යන enter key එකකින් ඊළඟ එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔව්
Space. ස්පේස් කී එකෙන් යන්න පුළුවන්. ওই දෙක තමයි අපිට පිළිතුර විදිහට පුතේ ගන්න වෙන්නේ. ස්පේස් එකයි එන්ටර් කී එකයි තමයි. එස්කේප් එකෙන් මොකද වෙන්නේ? ප්‍රසන්ටේෂන් එකේ පරිගණන. ඔව්. ඒකෙන් ඉවත් වෙනවා. අපි ප්‍රසන්ටේෂන් මෝඩ් එකේ න හිටියේ ස්ලයිඩ් ෂෝ එකේ නම් හිටියේ ස්ලයිඩ් ෂෝ මෝඩ් එකකින් ඉවත් වෙලා නෝමල් මෝඩ් එකට එනවා. අපි එස්කේප් කී එක පාවිච්චි කරොත්. හරි. ලේසි ප්‍රශ්නයක්. පළවෙනි උත්තරේ ඉන්න ඕනේ. ඒකට නේද? පළවෙනි උත්තරේ තමයි මේකට එන්න ඕනේ. ඒකට එන්ටර් කී එක සහ ස්පේස් බාර් කියන එක තමයි මේ පළවෙනි උත්තරේ විදිහට ගණන් ගන්න වෙන්නේ. right. ඊළඟට තියෙනවා ATM machine එකකට අදාළව අපිට ප්‍රශ්නයක් දීලා. ඒතර මේ ප්‍රශ්නේදී කියනවා මේ පුද්ගලයෙක් ATM යන්ත්‍රයකට අනවා කී එක එම් දාලා ඇඳුම්පත් අංකය කියන්නේ පින් කෝඩ් එක එහෙම දීලා හරි එයාගේ මුදල් ප්‍රමාණය මොනවද කියන එක දෙනවා. හරි මුදල් ප්‍රමාණය මොනවද කියන එකක් දෙනවා. මේක තමයි අපිට දීලා තියෙන උදාහරණේ. හරි බැංකු ගිණුමේ ටෙලර් යන්ත්‍රයට පෞද්ගලික හැඳුනුම්පත් අංකය දෙනවා. මුදල යාගය දෙනවා. ශේෂය බලලා මුදල් ලබා දීම යාවත් කාලනය කිරීම නව ශීර්ෂ දැක්වීම සිදු කරයි. මේකේ පිළිවෙලට අහනවා ආදානයේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානය දක්වා ඇති පහත කවරක්ද කියලා. ඔව් ආදානය ක්‍රියාවලිය සහ ප්‍රතිදානය අහනවා. ඔව් මොනවද ආදාන වෙන්නේ? ඉන්පුට්ස් වෙන්නේ මොනවද? බලන්න මේක කියන්නේ ඉන්පුට්ස්. Pin code එක. ඔව් Pin code එක. පින් කෝඩ් එක වෙන්න පුළුවන්. අපි ඉන්පුට්ස් ටික ලිස්ට් කරමු. මොනවද ඉන්පුට්ස්? ඉන්පුට්ස් වෙන්නේ පින් කෝඩ් වෙන්න පුළුවන්. ඔව් අය Amount of money. amount of money to withdraw. ඔව් ඒක වෙන්න පුළුවන්. right processing කියන්නේ ක්‍රියාවලින් මොනවද තියෙන්නේ? processes මොනවද තියෙන්නේ? ඔව් මේකේ ක්‍රියාවලින් මොනවද තියෙන්නේ? දැන් පුද්ගලික හැඳුනුම්පත් පින් කෝඩ් right එතකොට ගිණුමේ ශේෂය පරීක්ෂීම කිව්වොත් එහෙම නැත්නම් checking the balance right ඒක process එක checking the balance මේක තියෙන්නේ කොච්චරද කියලා බලන්න. ඊට පස්සේ update the new balance. ඒ කියන්නේ මේ ශේෂය යාවත් කාලනය කරනවා කියන එක. හරි මේවා තමයි අපිට processors විදිහට ගන්න පුළුවන්. outputs මට කියන්නේ ප්‍රතිදාන මොනවද මේකේ තියෙන්නේ? ඔව්
display New Balance money කියන එක ගන්න පුළුවන්. new balance කියන එක ගන්න පුළුවන්. display කියන්න ඕනේ එතනදී. new balance එක output එක. හරි? මෙන්න මේ විදිහට අපිට outputs ගැන කතා කරන්න පුළුවන්. right ප්‍රශ්නේ අහන්නේ මේ පිළිවෙලට ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන. එහෙනම් මේකේ ලබාගත යුතු මුදල නවශේෂී ඒක මේකක් වෙන්නේ නැහැ. මුදල් පළවෙනි එක වැරදි. new balance කියන එක ක්‍රියාවල නෙමෙයි. ඊට පස්සේ ලබාගත යුතු මුදල ශේෂයේ යාවත් කාලින කිරීම සහ නවශේෂී දෙවෙනි එක තමයි පුතේ මේකේ උත්තරේ එන්න ඕනේ. right ලබාගත යුතු මුදල කියන එක අපි දන්නවා ආදානයක්. ශේෂයේ යාවත් කාලික කරනවා කියන්නේ ක්‍රියාවලියක්. නවශේෂී කියලා කියන්නේ ප්‍රතිදානයක්. right හොඳයි. අපි ඊළඟ එකට යමු. Which of the following occurred during evaluation of computer technology from first generation to the current? මේ පරම්පරාවල පරිණාමණය ගැනයි මේකේ අහලා තියෙන්නේ. මේ පරම්පරාව පරිණාමණය කියන එක කතා කරපුවම මේකේ අහනවා. මොනවද මේ පරිණාමණයේදී විය යුතු දේවල්? උඩේ මොනවද කියන එකයි අහන්නේ. ඒ කියන්නේ පළවෙනි පරම්පරාවේ ඉඳන් තාක්ෂණයේ දියුණුවත් එක්ක මොකද උනේ කියන එක තමයි මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ. හරි? ප්‍රශ්නේ අහන මේකේ මොකද්ද වෙන්න ඇත්තේ කියලා. ඔව් උත්තරේ යොමු පුතේ. මට ඕනේ හැමෝම මේක try කරන්න. right අපි මේ ප්‍රශ්නේ උත්තරේ කතා කරොත් හරි which of the following occurred during evaluation of computer technology from first generation to the current generation? So we know that computers are evolved from first generation, second generation, third generation, fourth generation. Processing power of computer increased. Processing power එක වැඩි උනායි කියලා කියනවා. Is it true? පරිගණක ඔව් පළවෙනි පරම්පරාවේ ඉඳන් එනකොට මේ හැකියාව වැඩි උනායි කියලා කියනවා. ඒ කියන එක පොතේ හරි. නේ? මේක හරි. Right. Number of transistors per square centimeter in the CPU increase. මධ්‍යම සැකසුම එකේ තුල වර්ග සෙන්ටිමීටර් ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩි වුණා. මොකද කියන්නේ? නෑ මොකද උනේ? ඔව්. ඔව් හරි. මේක වැඩි වුණා. උදාහරණයක් මම මේකේ graph එකක් පෙන්නුවා. transistor count එක කියන එක එන්න වැඩි වෙලා තියෙන්නේ. හරි? පහුගිය අවුරුදු ගණනාවත් එක ගත්තාම මේ count එක අපි නොහිතන ප්‍රමාණ වලින් වැඩි වෙලා තියෙනවා. මේ මම මේ තියෙන graph එක ඒකතර පැහැදිලි graph එකක් නෙමෙයි. ඉන්න බලන්න ඒක මට ටිකක් හොඳ එකක් විදිහට මේක මැදි පොතේ මම මේකෙදි පෙන්වන්නේ යන්නේ මොකද උනේ කියන එක. අපේ ධාරිතාවයේ කියන එක මොකද උනේ කියන එකයි මේ කතා කරන්න යන්නේ.
එතකොට මේ ට්‍රාන්සිස්ටර් කවුන්ට් එක පොතාලට බැලුවොත් මම හිතන්නේ මේක මම වෙනම වින්ඩෝ එකකට ගන්නම්. ලොකුවට පෙන්නන්න. right. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය කොහොමද වැඩි වුණේ කියන එක චිප්ස් වලදී. හරි. එතකොට පුතාලට පේනවා ඇති මුල් කාලේ ඉන්ටෙල් පරිගණක 70 කාලෙදී නිකන් ට්‍රාන්සිස්ටර්ස් 1000ක් 5000ක් වගේ තිබුණා. එන්න වැඩි වෙලා ගිහිල්ලා පෙන්ටියම් වගේ පරිගණක ආවා 90 ගණන් වලදී. එතකොට ඒ වෙනකොට නිකන් මිලියන 5ක විතර වගේ ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් ප්‍රොසෙසර් එක තිබුණා. ඊට පස්සේ මේක 2000 ගානකට එනකොට තමයි මේ සිංගල් ප්‍රොසෙසර් කියන එක වෙනස් වෙලා මල්ටි ප්‍රොසෙසර් සිස්ටම්ස් ඒ කියන්නේ කෝ ටු ඩුවල් කෝ කියන එක එහෙම ආවේ. ඒ වෙනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මිලියන 500ක් විතර වගේ ඇවිල්ලා තියෙනවා. දැන් අද වෙනකොට මේක ඇත්තටම අදත් නෙමෙයි මේක 2018 වෙනකොට පුතාලට පේනවා ඇති. නේද? මිලියන 10000ක් වගේ ප්‍රමාණයක අපිට ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් මේක ඇතුලේ තිබිලා තියෙනවා. මේක තමයි පුතාලට පේන විදිහට මේ තාක්ෂණයේ දියුණුව අපි නොහිතන ප්‍රමාණයේ මේ පරිගණකවල ඒ ධාරිතාවයේ වැඩිවීමක් සිද්ධ වුණා. හරි පුතාලා මේ ගැන ඉස්සරහට ඉගෙන ගනීවි දැනට මම දල වශයෙන් මේක මේ ඔයාලට පෙන්වුවේ මේ විවිධ ප්‍රොසෙසර්ස් වර්ගවල ප්‍රොසෙසර් එක ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් කොච්චරක් තියෙනවද කියන දල අවබෝධය ඔයගොල්ලන්ට දෙන්න. හොඳයි. එහෙනම් මේකත් එක්ක අපිට ඊළඟ ප්‍රශ්නට යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ අපිට කතා කරන්න තියෙන්නේ right මතකය ගැන. හරි. අපි කියන durable memory එක මොකක්ද කියන එකයි මේක අහලා තියෙන්නේ. ඒක නිසා අපි ඒකත් බලමු. මේ durable කියලා කියන එකකින් කියන permanent වගේ වෙන අදහසත් එක්ක මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. අපි එහෙනම් මේ ප්‍රශ්නේ මොකක්ද කියන එක බලලා ඉමු. right. මේකෙදි අහන්නේ ඇත්තටම මතකය කියන එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. right. ඒ කියන්නේ durable storage එකක් විදිහට අපිට මොකද්ද ගන්න පුළුවන් කියන එක තමයි මේකෙදී අහලා තියෙන්නේ. එන්න මම ප්‍රශ්න දෙන්න. Which of the following is suitable for durable storage of a computer? මොකද්ද මේ durable storage කියලා කියන්නේ? අපි බලමු. right. ඉස්සෙල්ලා මට පොතාලගේ උත්තරේ දෙන්න මේකට. ඔව් durable storage එකක් විදිහට සලකන්න නම් කොයි එකද ගන්න ඕනි කියන එක මේකේදී අහන්නේ. හරි durable storage. ඔව් කල් පවතින විදිහට නම් තියෙන්නේ. කොයි මතකයේද පාවිච්චි කරන්න ඕනි කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. ඔව් කෑෂ් මෙමරි එහෙම නැත්නම් නිහිත මතකය නිහින මතකය කියන එක ගත්තොත් මේක තියෙන්නේ අපි කතා කරා CPU එක සහ මෙමරි එක අතර කියන එක. ඒ කියන්නේ මෙමරි එක ස්ලෝ සාපේක්ෂව ඒක නිසා අපි කෑෂ් මෙමරි එකක් පාවිච්චි කරනවා. ඉතින් වේගයෙන් මේ දත්ත ලබා ගන්න කියන එක. ඒතකොට මේක පර්මනන්ට් කියලා ඇහුවොත් බැලුවත් විදුලිය විසන්ධි වුණොත් මේ කෑෂ් මෙමරි එකේ තියෙන එක ඉවත් වෙනවා. විදුලිය තියෙන තාක්කල් තමයි යමක් තියෙන්නේ. එහෙනම් durable කියන කතාව මේ පළවෙනි එකට එන්නේ නැහැ. So it's not durable when you use especially volatile memories. Volatile means when power goes off, if whatever the content is destroyed, we call this cache memory is a volatile memory. Then the second one is the answer. It's the hard disk. We know whenever you put something in the hard disk, unless you remove it, right, it's permanently stored. ප්‍රතිතිය තමයි අපි මොනවාරි දත්තයක් දාපුවාම ඒක අපි ඉවත් කරේ නැති තාක්කල් ඒක තියෙන්නේ.
if you look at the random access memory, we know it's a temporary or volatile memory, which means when power goes off, whatever inside the RAM will be erased. මේ සසම්භාවි සර් වර්ඩ් එක වගේ නම් මේ අපි කලින් කර හිටපු එක සේව් කරලා නැත්නම් ඉතුරු වෙනවනේ PowerPoint. ඒ වෙන්නේ පොතේ ඒකේ ෆීචර් එකක් විදිහට දෙන නිසා ඒ කියන්නේ ඒගොල්ලෝ ටෙම්පරරි ෆයිල් එකක් හදලා අපිට දෙනවා. ඒ වර්ඩ් ෆීචර් එකකින් තමයි අපිට දැන් එහෙම හම්බෙන්නේ. පරණ එක ගන්න. හරි. එතකොට ඇත්තටම කරන්නේ වර්ඩ් එකකින් එක ෆැසිලිටයිස් කරනවා. නමුත් අපි ගත්තොත් ඔපරේටිං සිස්ටම් එකකින් එක මොකවත් කරන්නේ නැහැ. වර්ඩ් වැඩසටහනේ ෆීචර් එකක් විදිහට තමයි අපිට ඒක ලැබෙන්නේ. right අවසාන එක තියෙන video memory nothing to do with storage, right video memory අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ගේමින් වලදී ඒ කියන්නේ CPU එකට අමතරව තව processor එකක් විදිහට නේද graphical processing unit කියලා අපි කියන්නේ එහෙම නැත්නම් GPU CPU වගේම විශේෂයෙන් අපි 3D වගේ animations වගේ වුණොත් මේ video memory කියන එක ගොඩක් වැදගත් වෙනවා. right හොඳයි පුතේ එහෙනම් අදට මම මෙතනින් නතර කරනවා අපේ ඩිස්කෂන් එක. ලබන සතියේත් අපි පුළුවන් විදියට මේක කන්ටිනියු කරමු. මම කැමති ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න පුතාලට එතකොට අවබෝධයක් තියෙන ප්‍රශ්න එන්නේ කොහොමද කියන එක පුළුවන් විදියට සම්බන්ධ වෙන්න.